කරුණෝපාය කෝසල්ල පරිග්ගහිතෝ ආදීනව දස්සන පුබ්බංගමෝ කාමා භවෝහි නික්කමන චතුප්පාදෝ නෙක්කම්ම පාරමිතා. සාදු කියන්න. වාසනාවන්ත පින්වත්නි, නලින්ක මහත්මා, නෝනා මහත්මිය, ආදරණීය පියාණන් මූලිකත්වයේ තබාගෙන අද දවසේ ඉතාමත් වටින උදාර ධර්ම දේශනාමය පින්කමක් මේ පින්නතුන් සිද්ධ කරගන්නටයි මේ අවස්ථාවේ බලාපොරොත්තු වන්නේ. විශේෂයෙන් මීට වසරකට උඩදී මිය පරලෝ යන්නට යෙදුණු නලින්ක මහත්මාගේ නෝනා මහත්මියගේ ආදරණීය මෑණියා තිලකා සූර්යා පෙරුම ආදරණීය මෑණියන්ට පරලෝ වශයෙන් පින් අනුමෝදන් කරන්නටයි අද දවසේ මේ උතුම් වූ ධර්ම දේශනාමය පින්කම සිද්ධ කරන්නේ. විශේෂයෙන් මේ පින්නතුන් කල්පනා කරන්නට ඕන, හොඳින් බණ ඇසුවොත් පමණයි පින් සිද්ධ වෙන්නේ. එහෙම පින් සිද්ධ වුණොත් පමණයි තිලකා සූර්යා පෙරුම ආදරණීය මෑණියන්ට, ආදරණීය ස්වාමි දීනියට, ආදරණීය නැන්දම්මට, ආච්චි අම්මට, ඥාතිවරියට පරලෝ වශයෙන් පින් අනුමෝදන් කරන්නට පුළුවන් වෙන්නේ හොඳින් බණ ඇසුවොත් පමණයි. ඒ නිසා පින්නතුනි, සිත, කය, වචනය කියන මේ තුන්දොර සංවර කරගෙන මේ උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට ඕන. මේ පින්නතුන් අහලා ඇති අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක පින්නතුනි ධර්ම දේශනා පින්කමක් පවත්වනවා. ඒ ධර්ම දේශනා පින්කම සිද්ධ කරන වෙලාවේ ආනන්ද හාමුදුරුවෝ දැක්කා පුද්ගලයන් 4 දෙනෙක් විවිධ ඉරියව් වලින් හිටියා. එක්කෙනෙක් පින්නතුනි අත්තක් අල්ලගෙන හොල්ලොල්ල ඉන්නවා. තවත් කෙනෙක් පින්නතුනි ඇඟිල්ලෙන් බිම හාර ඉන්නවා. තවත් කෙනෙක් පින්නතුනි කකුල් දෙක අස්සේ ඔළුව ගහගෙන නිදි. තවත් කෙනෙක් ආස දිහා බලාගත්ත ගමන් බලාගෙන ඉන්නවා. ආනන්ද හාමුදුරුවන්ට මේ පුද්ගලයන් 4 දෙනා කැපිලා පෙනුණා. මොකද බුදුරජාණන් වහන්සේ කියන්නේ අපි වගේ කෙනෙක් නෙමෙයි. උන්වහන්සේ ධර්ම දේශනා කරද්දී හැම කෙනාගේම සිතුම් පැතුම් හඳුනාගෙන හැම කෙනාටම ගැළපෙන විදියටයි උන්වහන්සේ ධර්ම දේශනා කරන්නේ. බණ අහන හැම කෙනාටම හිතෙන්නේ මේ බණ ටික මටයි කිව්වේ කියලා. හැම දෙනාටම ගැළපෙන විදියටයි බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන්නේ. ඒ විතරක් නෙමෙයි, උන්වහන්සේගේ හඬ මිහිරි අහගෙන ඉන්න ආස හිතෙනවා. පින්නතුනි, තිරිසන් සත්තු පවා බුදුරජාණන් වහන්සේගෙන්
ධර්මය අහලා සෙවණය කළා. දිව්‍ය ලෝකේ උපන්නා බව බණ පොත්වල සඳහන් වෙලා තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ හඬ පින්නතුනි හැම කෙනාටම මේ බුදු හඬක් නෑ. උන්වහන්සේගේ මිහිරි හඬක්. දැන් සමහරක් අයගේ හඬවල් අහගෙන ඉන්න අපහසුයි පින්නතුනි. හරියට කනට අමිහිරි සමහරක් අයගේ හඬවල්. නමුත් බුදුරජාණන් වහන්සේගේ හඬ බොහෝම මිහිරි. ඒ බුදු කෙනෙක් තමයි මේ බණ කියන්නේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරද්දී හැම වචනයක්ම පැහැදිලි. දැන් අපි බණ කියද්දී එහෙම හැම වචනයක්ම පැහැදිලි නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ බණ කියද්දී හැම වචනයක්ම පැහැදිලි පින්නතුනි. ඒ වගේම බුදුරජාණන් වහන්සේ බණ කියද්දී බණ දේශනා කරද්දී මුල ඉන්න කෙනාටත් කරවල ඉන්න කෙනාටත් එකම හඬකින් තමයි ඇහෙන්නේ. අපි ධර්ම දේශනා කරද්දී මුල ඉන්න කෙනාට හොඳටම ඇහෙනවා. කරවල ඉන්න කෙනාට සමහරක් විට ඇහෙන්නෙම නැතුව යනවා. ඒ නිසානේ අද කාලෙම ස්පීකර් දාලා බණ කියන්නේ හැම කෙනාටම ගමටම ඇහෙන්න. නමුත් පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මය මුල ඉන්න කෙනාටත් කරවල ඉන්න කෙනාටත් එකම හඬින් පින්නතුනි ධර්මයේ සේවනය කරන්න පුළුවන්. ඒ වගේම උන්වහන්සේගේ හඬ විසිරිලා යන්නේ නැහැ. දැන් මේ ධර්ම දේශාලාවේ ඉන්න පිරිසට විතරක් නම් බණ කියන්නේ පින්නතුනි ධර්මශාලාවෙන් එළියට ඇහෙන්නේ නැහැ. එහෙම විසිරිලා යන්නේ නැහැ. ඉතින් එබුදු උත්තමයන් වහන්සේ නමක් බණ කියන වෙලාවේ නැත්නම් ධර්ම දේශනා කරන වෙලාවේ අර පුද්ගලයන් 4 දෙනෙක් විවිධ ඉරියව් වලින් ඉන්න ආනන්ද හාමුදුරුවෝ දැක්කා. බණ අවසානිතින් ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා විමසනවා බුදුහාමුදුරුවනි ඔබ වහන්සේ ධර්ම දේශනා කරන වෙලාවේ මම දැක්කා එක පුද්ගලයෙක් අතින් අත්තක් කොල්ලොල්ල ඉන්නවා. ඇයි බුදුරජාණන් වහන්සේ තනත්තා එලෙස අත්තක් කොල්ලොල්ල හිටියේ? ආනන්ද මේ තනත්තා පෙර ජාතියේ වඳුරු කුලේ ඉපදුණු කෙනෙක්. වඳුරු කුලේ ඉපදුණු කෙනෙක්. පෙර ජන්ම පුරුද්ද තමයි මේ මොහොතේ පෙන්නුම් කළේ කියලා ආනන්ද හාමුදුරන්ට පැවසුවා. ජන්මෙන් එන පුරුද්ද. එතකොට බුදුරජාණන් වහන්සේ අර බිම හරහාර හිටපු පුද්ගලයා මේ පුද්ගලයාත් ගැඩිවිල්ලෙක් නැත්තම් පොළොව හරන පණුවෙක් වෙලා ඉපදිලා හිටියා. ආත්ම ගානක්. ඒ ජන්මෙන් ආපු පුරුද්ද නිසා මිනිස්සෙක් උනා නිතර අර පුරුද්ද නිසා පොළොව හරනවා පින්නතෝ. එතකොට අර කකුල් දෙක අස්සේ ඔළුව ගහගෙන හිටපු කෙනා එයා පින්නතුනි පෙර ආත්මයේ පිබුරු කුලයක ඉපදුණු කෙනෙක්. ඒ පිබුරු කුලේ ඉපදිලා පිබුර ඉතින් දරන වෙල ගහගෙන ඔළුව එක අස්ස ගහගෙන ඉන්නේ. ඒ පුරුද්ද තමයි ඒ පිබුරට තිබුණේ. ඒ පුරුද්ද තමයි ජන්මින් ආපු පුරුද්ද තමයි අර මිනිස්සයා කකුල් දෙක අස්ස ඔළුව ගහගෙන හිටියේ. එතකොට බුදුරජාණන් වහන්සේ අර ආස දිහා බලාගත්ත ගමන් හිටපු පුද්ගලයා ආනන්ද ඒ පුද්ගලයා පෙර ජාතියක තාරකා විද්‍යාඥයෙක්. ජීවිතේ හැමදාම තරු ගැන ගහලෝක ගැන තරු රටා ගැන මැරෙනකන් ඒව ගැන හිතුවේ ඒව ගැන හිව්වේ ඒව ගැනම කියා කළේ.
ඒව ගැනම පොතපත ලිව්වේ. ඉතින් එහෙම කළා ජීවිතේම තාරකාවන් ගැන තමයි හිව්වේ. ඉතින් මැරිලා ගිහිල්ලා ඒ පුරුද්ද ජන්මයෙන් මිනිස්සෙක් වෙලා ඉපදුනා ඒ පුරුද්දට ආසදියා බැලෙනවමයි. ඉතින් ආනන්ද හාමුදුරන්ට මේ කාරණාවන් පැවසුවා. එහෙනම් මේ පින්නතුන් කල්පනා කරන්නට ඕන සමහරක් ගති ජන්මයෙන් පින්නතුන් එනවා පෙර ಜಾති වලින් එන ලක්ෂණ තියෙනවා. දැන් පින්නතුනි අපි මේ භවයේදී බණ භාවනා කරමින් සිල් රකිමින් බණ දහම් අසමින් මේ වගේ පින්කම් වල යෙදෙනකොට අපිට මේ භවයේදී නිවන් දකින්නට හැකියාවක් නොලබුණොත් ඊළඟ භවයේදී පින්නතුනි අපිට මේ පුරුදුතාවයන් ඊළඟ භවයට අච්චනවා. අර ජම්මෙන් වඳුර ගතිය ආවනම් අපි මේවා හැමදාම භාවනා කරමින් පින් දහම් කරමින් හොඳ වැඩ කරමින් අපේ ජීවිතේ විදියට පුරුදු පුහුණු කළාම අපිට මේ භවයේදී නිවන් දකින්නට නොලැබුණත් ඊළඟ භවයේදී හරි අපිට නිවන් දකින්නට හැකියාවක් ලැබෙනවා මේ පුරුදුතාවය නිසා. බණ පින්කමක් කොහෙද අහන්ට යන්ට ආසාවක් ඇති වෙනවා. දැන් සමහරක් අයට මේ ආසාවක් නැහැ. බණ පින්කම ඉවර වෙනකොටනේ අපි දකින්නේ සීනි පැකට් එල්ලගෙන එනවා. මං වඩිනකොට මං දකින්නෝ ඉතින් බණ පින්කම ඉවරලා මං ආපහු පන්සලට එනකොට පොලිමේ එනවා මං දකින්නේ. හැම කෙනාටම බණ අහන්ට ආසාවක් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම හැම කෙනාටම සිල් රකින්න ආසාවක් ඇති වෙන්නේ නැහැ. ඒවට පුරුදු තියෙන්න ඕන. හැම කෙනාටම භාවනා කරන්න ආසාවක් කැමැත්තක් ඕනකමක් ඇති වෙන්නේ නැහැ. ඒකට පිනක් තියෙන්න ඕන. ඒ නිසා පින්නතුනි මේ හැම දෙනාම මෙලව පරලොව දෙලවරම යහපත උදා කරගන්න අවස්ථාවක් තමයි මේ ධර්ම දේශනා පින්කම සිද්ධ කරවා ගැනීම. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සබ්බදානං ධම්මදානං ජිනාති සියලු දානවලට වඩා ධර්ම දානය තමයි ශ්‍රේෂ්ඨ වන්නේ උතුම් වන්නේ. ඒ නිසා විශේෂයෙන් නලින්ක මහත්මයා ඒ වගේම නෝනා මහත්මිය තාත්තා මූලිකත්වයේ තියාගෙන මේ හැම දිනාටම මේ ධර්ම දානමය පින්කමයි සිද්ධ කරන්නේ. ඒ නිසා විශේෂයෙන් මා මේ පින්නතුන්ට දේශනා කරන්ට මාතෘකා කරගත්තේ කුද්දක නිකායට අයිති බුද්ධ වංශ හා චරියා පිටක කියන එකට අයත් චරියා පිටකයේ තමයි පින්නතුනි පාරමී ධර්ම පිළිබඳව සඳහන් වන්නේ. පින්නතුනි සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් වීමට නැත්නම් බුදු වීම සඳහා පාරමී ධර්ම 30ක් සම්පූර්ණ කරන්නට ඕන. ඒ වගේම යම් කෙනෙක් පසේ බුදු වෙන්න ප්‍රාර්ථනා කරනවා නම් ඒ කෙනා දස පාරමිතා දස උපපාරමිතා කියන පාරමිතා 20ක් සම්පූර්ණ කරන්න ඕන. යම් කෙනෙක් රහත් වෙන්න ප්‍රාර්ථනා කරනවා නම් අන්න ඒ කෙනා දස පාරමිතා සම්පූර්ණ කරන්න ඕන. අද මා මේ පින්නතුන්ට දේශනා කරන්ට මාතෘකා කරගත්තේ ඒ දස පාරමිතා වලින් තුන්වෙනි පාරමිතාව නෙක්ඛම්ම පාරමිතාව. බුදුරජාණන් වහන්සේ මේ නෙක්ඛම්ම පාරමිතාව ගැන දේශනා කරන්නට යෙදුණා. නෙක්ඛම්ම කියන්නේ කාමයන්ගෙන් වෙන්වීම. ඒ කාමයන්ගෙන් වෙන්වීම සඳහා කටයුතු කරන එක තමයි නෙක්ඛම්ම පාරමිතාව කියලා කියන්නේ. පින්නතුනි අපි හැම දෙනාමත් බුදුරජාණන් වහන්සේ ගමන් කරපු මාර්ගයේ ගමන් කරනවා නම්
මෙන්න මේ නෙක්ඛම්ම පාරමිතා නැමැති ගුණය අපේ ජීවිතයට පුරුදු පුහුණු කරන්නට ඕන. එහෙනම් කාමයන්ගෙන් වෙන්වෙන්න අපි හැමදෙනාම උත්සාහවන්ත වෙන්න ඕන. යම් කෙනෙක් කාමයට ඇලී ගැලී වාසය කරනවා නම්, කාමයට ආසාවෙන් අල්ලා ගන්නවා නම්, ආස කරනවා නම්, ඒ කෙනාට දුකමයි පින්නතුනි උරුම වන්නේ. දුකෙන් කවදාවත් ඒ මිනිසයාට ගැලවීමක් නැහැ. කාමයන්ට ආසාවෙන් කටයුතු කරන කෙනාට ඒ දුකෙන් කවදාවත් ගැලවෙන්න බෑ. කාමයන්ට ආස කිරීම නිසා තමයි අපි මෙලව පරලොව ඉපිදි මේ පින්නතුනි ගමන් කරන්නේ මේ සංසාරේ. කාමයන්ට ආසාව නිසා. බුදුරජාණන් වහන්සේ කාමයේ පින්නතුනි මෙහිදී කොටස් දෙකකට වෙන් කළා. වස්තුකාමය, ක්ලේශකාමය කියලා. වස්තුකාමය හා ක්ලේශකාමය. වස්තුකාමය කියලා කියන්නේ පින්නතුනි යම් කාමයන් එකතු වෙන තැන වස්තුකාමය කියලා කියනවා. දැන් ගෙදරට කියන ගේ වස්තුව කියලා කියන්නේ. ගෘහ වස්තුව කියලානේ කියන්නේ ගෘහ වස්තුව. ගෙට කියන්නේ ගෘහ වස්තුව. ගේ වාසය කරන නිසා ඒකට වස්තුව කියලා කියනවා. යමක් රැඳිලා තියෙනවා නම් එතෙන්ට තමයි වස්තුව කියලා කියන්නේ. පින්නතුනි කාම වස්තුව කියන්නේ කාමයන් රැඳිලා තියෙන ස්ථාන වලට කියන කාම වස්තු කියලා. එබඳු ස්ථාන 6ක් තියෙනවා. ඒ 6න් පළවෙනි එක තමයි රූපකාම කියලා කියන්නේ. රූපකාම කියලා කියන්නේ රූපයන්ට ආස කිරීම. දැන් රූප ගත්තම පින්නතුනි ලස්සන රූප තියෙනවා. සමහර පණ තියෙන රූප ලස්සන ඒවා තියෙනවා. පණ නැති රූප ලස්සන ඒවා තියෙනවා. ඒ රූප දැකලා ඒවට ආස කිරීම, ඒවට ඇලීම් කිරීමට, ඒවට කැමැති වීම, ඒවට ආදරය කිරීම, ඒවට ආලය කිරීම තමයි රූපකාම කියලා කියන්නේ. ඒවට කැමැති වීම, ආස කිරීම, අල්ලා ගැනීම තමයි රූපකාම කියලා කියන්නේ. දැන් පින්නතුනි මේ ඇත්තන් හිතලා බලන්ට අපි මේ මනුස්ස ජීවිතයේ ගත කරනකොට අපි ඇස්වලින් දැකලා කොච්චර කාමයන් අපි එකතු කරගෙන තියනවද? අපේ ගේත් පින්නතුනි කාමය ලස්සනට ගේ හදාගත්ත ඒක දැකලා ආස ඇති වුණා මේකට කාමය. අපේ දරුවෝ දැක්කම අපිට ආදරයක් ඇති වෙන ඒකත් රූප දැකීම නිසා කාමය. ඒ වගේම ඉඩකඩම් යාන වාහන මේ ඔක්කොම දැකලා පින්නතුනි ඒවට ආස කිරීම, කැමැති වීම, ඇලුම් කිරීම, අල්ලා ගැනීම රූපකාම වෙනවා. රූපකාම වෙනවා. එතකොට ඇහැට දකින හැමදේම, පිය කරන හැමදේම රූපකාම ගොඩටයි වැටෙන්නේ. ඊළඟ එක තමයි සද්දකාම කියලා කියන්නේ. එහෙනම් ශබ්දයන්ට පිය කිරීම. විවිධ ශබ්ද තියෙනවනේ. ගීත ගායනා කරාම ඒ ගීතයට අපි ආස කරනවා, ඇලුම් කරනවා, නැවත ශ්‍රවණය කරනවා, අහනවා. ඒකට අපි ප්‍රියයි. ඒ වගේම පින්නතුනි සමහරක් වාදනයන් තියෙනවා. ඒ වාදනක් ශබ්ද වශයෙන් තමයි කනට ඇහෙන්නේ. ඒවට කියන ශබ්දකාම. ඒවට කැමැති වීම, නැවත අහන්න හිතීම, ඒකට ආස කිරීම, ඒක අල්ලා ගැනීම හිතින්. මොකද දැන් අපිට ආස්වාදයක්, සතුටක් ඇති වෙනවනේ. හිත පිනා යාමක් ඇති වෙනවනේ. අන්න ඒකට කියනවා, ආස්වාදයට කියනවා කාමය කියලා. ඒ වගේම යම් කෙනෙක් මිහිරි විදියට ලස්සනට කතා කරනවනේ.
ඒ හඬටත් අපි ආස කරනවා. ඒ හඬේ ඇලෙනවා. ඒ නිසා පින්නතුනි යම් මිහිරි ප්‍රිය මනාප ශබ්ද වලට කැමැති වීම, ඒවට ආල කිරීම, ඒවට ආස කිරීම ශබ්ද කාම වශයෙන් ගැනෙනවා. ශබ්ද කාම වශයෙන් ගැනෙනවා. ඊළඟ පින්නතුනි නාසයට ගඳ සුවඳයි විඳින්ට ලැබෙන්නේ. ඉතින් මිහිරි සුවඳවල් තියෙනවා. අපි ප්‍රියමනාප සුවඳවල් තියෙනවා. ඒ ප්‍රියමනාප සුවඳවලට අපි කැමති. අපේ වහනෙත් සුවඳ විහිදෙන එකක් තමයි අපි තියන්නේ. අපේ ගෙදර සුවඳ විහිදෙන ඒවා අපි තියනවා. සමහරක් විට අපේ ශරීරයෙන් දාඩිය ගඳයි කියලා ඒකට අපි සුවඳ විලුම් ආදිය ගන්න. එතකොට සුවඳයි. ශරීරයෙන් එන්නේ එතකොට සුවඳයි. අපි මේ මීරියට ඒ සුවඳට කැමති. ඒ නිසා පින්නතුනි ඒ බුදු සුවඳට කැමති, මිහිරි සුවඳ වලට කැමති වීම, ආස කිරීම, ඒවට ඇලීම පින්නතුනි ගන්ධකාම වෙනවා. ගන්ධකාම වෙනවා. ඊළඟ එක තමයි පින්නතුනි රසකාමය කියලා කියන්නේ. රසකාමය කියලා කියන්නේ දිවටයි පින්නතුනි රසය ලැබෙන්නේ. පියමනාප රසවල් ලැබෙනකොට නැවත නැවත ඒව අනුභව කරන්ට, ආහාරයට ගන්නට ආස හිතෙනවා. හැමදේම ආහාරයට ගන්නට ආස හිතෙනවා. දැන් එක ව්‍යංජනයක් ගත්තම ඒ ව්‍යංජනේ බොහොම රසට ප්‍රණීත විදියට හරි ගස්සලා සූදානම් කළා. පළවෙනි පාර ආහාරයට ගන්න. බොහොම රසයි. දැන් මේ රස තෘෂ්ණාව ඇති වුණා. කාමයේ ඇති වුණා. රසකාමයේ ඇති වුණා. නැවත නැවත එකෙන් තව පාරක් ගන්නට තියනවා නම් කියලා ඔන්න තව පාරක් ගන්නවා. තවත් ආසයි. එහෙනම් ගන්නට බැරුණත් තව පාරක් කන්ට තිබුණා නම් කියලා හිතෙනවා. එහෙම පින්නතුනි රසවලට ප්‍රියමනාප රසවලට ආසා කිරීම රසකාම ගොඩට වැටෙනවා. රසකාම. ඊළඟ පින්නතුනි පොට්ටබ්බ කාම කියලා කියනවා. පොට්ටබ්බ කාම කියන්නේ ස්පර්ශයට, ශරීරයට. ශරීරය පින්නතුනි යම් තැනක ගැටෙනකොට නැත්නම් යම් තැනක අපි ස්පර්ශය වෙනකොට අපි කියමු කොන්න අපි හිටගෙන ඉන්න. හොඳ මෙට්ටයක් තියෙනවා. හොඳ මෙට්ටයක් වාඩි වුණාම හරිය සනීපයි. පින්නතුනි ඒ සනීපයට කියනවා, ඒ සනීපයට ආස කිරීම කියනවා පොට්ටබ්බ කාම කියලා. එහෙනම් කාය ඒ පොට්ටබ්බ කාමයට ආස කෙන කියන්නේ ස්පර්ශයට ආස කිරීම. ඒ විතරක් නේ, පණ නැති දේවලුත් මේ අපි පණ තියන අයත් ස්පර්ශයේදී යම් සුවදායක ආස්වාදයක් ඇති වුණොත් ඒක අටනි ආස කළොත්, ඇලුම් කළොත්, ඒවා අල්ලා ගත්තොත් පින්නතුන එතන තියෙන්නේ පොට්ටබ්බ කාම. ඒ කියන්නේ ස්පර්ශයෙන් තමයි කයෙන් පින්නතුනි කාමයේ ඇති වෙන්නේ. ඊළඟ එක තමයි ධම්මකාම කියලා කියනවා. ධම්මකාම. දැන් ධම්මකාම කියලා කියන්නේ මේ ඉන්ද්‍රියම් පහට අහුවෙච්ච නැති අන්සියල්ල ධම්මකාම ගොඩට වැටෙනවා. ඒ කියන්නේ මෛත්‍රිය, දයාව, කරුණාව මේවත් පින්නතුනි ධම්මකායට වැටෙනවා. පිනත් ධම්මකායට වැටෙනවා. මේවා පින්නතුනි සසර ගමන දික් කරන්නට හේතු වෙනවා. සසර ගමන දික් කරන්නට හේතු වෙනවා. මේ කාමයන්ට ආසා කිරීමම පින්නතුනි දුක උරුම වෙන්න හේතු වෙනවා. දැන් පින්නතුනි අපි ගෙවල් දොරවල් ඉඩකඩ යාන වාහන වතු පිටි ඇඳුම් පැළඳුම් ආභරණ සල්ලි මුදල් මේ ඔක්කොම කාමයටයි අයිති වෙන්නේ. කාම වස්තු වලටයි අයිති වෙන්නේ මේ ඔක්කොම. ඒ නිසා නෙක්ඛම්ම කියලා කියන්නේ මෙන්න මේ කාමයන්ගෙන් ඈත් වීම. නෙක්ඛම්ම කියලා කියන්නේ මේ කාමයන්ගෙන් ඈත් වීම තමයි නෙක්ඛම්ම කියලා කියන්නේ.
එහෙනම් පින්නතුනි කොහොමද අපි මේ කාමයන්ගෙන් වෙන් වෙන්නේ? එහෙනම් කාමයේ ආදීනව දැනගන්න ඕන. කාමයේ ආදීනව දැනගන්නේ දහම්මේ යෙදෙන කෙනා. දහම් අසන කෙනා. දහම් පිළිපදින කෙනා තමයි කාමයේ ආදීනව දකින්නේ. එහෙම දකින්නේ නැති අපි පින්නතුන් නිතර නිතර කාම වස්තුන් එකතු කරගෙන අපි දුකටපත් වෙනවා. දැන් පින්නතුනි බුදුරජාණන් වහන්සේ මේ කාමයේ ආදීනව පිළිබඳව අපිට දේශනා කළා තියෙනවා. දැන් මේ අපි නෙක්ඛම්ම පාරමිතාව සම්පූර්ණ කරන කෙනෙක් මේ කාමයන් හඳුනාගෙන ඊළඟ කාමයන්ගේ ආදීනවත් දැනගන්න ඕන. ඒ ආදීනව දැනගත්ත කෙනාට පමණයි කාමයන්ගෙන් වෙන් වෙන්න පුළුවන් කමක් ලැබෙන්නේ. පින්නතුනි ඔයත් දැකලා ඇති. දැන් පින්නතුනි සාගින්නේ කුසගින්න ඉන්න බල්ලෙක් දවස් ගාණක් කන්ට ලැබිලා නැහැ. මේ බල්ලට පින්නතුනි මස් නැති නහර නැති වේලිච්ච මස් කටුවක් ගෙනල්ලා දෙනවා මේ බල්ලට කන්ට. ඉතින් මේ බල්ලා මේක හපනවා. දැන් බඩගින්නනේ කුසගින්නනේ. හපලා දැන් කුස පිරෙන්න කන්න. දැන් මේකේ කන්ට මසුත් නැහැ නහරත් නැහැ මුකුත් නැහැ. නිකන් වේලිච්ච කට්ට. ඉතින් මේ බල්ලා හපලා කන්ට හදනවා. අන්තිමේදී දතුත් කඩාගෙන බල්ලා කටත් තුවාල කරගෙන අන්තිමට කුස පිරුණෙත් නැහැ. අන්තිමේදී ලොකු වේදනාවකුත් වින්දා. කාමයට අන්න ඒ වගේ. කාමයක් පින්නතුනි අන්න ඒ වගේ කියලා බුදුහාමුදුරෝ දේශනා කළා තියෙනවා. දැන් පින්නතුනි අපි දැන් මේ හැම දෙයක්ම ආරස්සා කරගන්න වේස වෙනවනේ. අපි එකතු කරගත්ත හම්බ කරගත්ත දේවල්. සමහරක් විට පින්නතුනි ඒව නිසාම අපි කොච්චර වේදනා දුකට කරදර වලටපත් වෙනවද? අන්තිමේදී කිසි දෙයක් නැහැ. අන්න ඒ නිසා හරියට පින්නතුනි කුසගින්නෙන් ඉන්න බල්ලෙකුට වේලිච්ච මස් කටුවක් දුන්නම ඒ මස් කටුව පින්නතුනි හප්පලා කන්ට කුස පිරෙන්නේ නැහැ. අන්තිමේ දතුක් කඩාගෙන කටත් තුවාල කරගෙන දුකටපත් වෙනවා පින්නතුනි. අන්න එහෙමයි කාමයේ ආදීනව බුදුහාමුදුරෝ දේශනා කළා තියෙන්නේ. ඒ වගේම පින්නතුනි යම් ගිජලුහිනිය පින්නතුනි යම් මස් වැදල්ලා මස් කුට්ටියක් අරගෙන පියාඹාගෙන යනවා. යනකොට පින්නතුනි තවත් ගිජලුහිනු එනවා, කපුටු එනවා, උගුස්සෝ එනවා. දැන් අර මස් කෑල්ල අරන් යන ගිජලුහිනියට කොටලා අර මස් කෑල්ල උදුර ගන්න හදනවා. අර මස් කෑල්ල උදුර ගන්න හදනවා. දැන් පින්නතුනි අනිත් උගුස්සෝ ඒ කපුටෝ ඒ අනිත් ගිජලුහිනු ඇවිල්ලා කොටද්දි මස් කෑල්ල අත්හැරියේ නැත්තම් ජීවිතේ පවා නැති වෙන්න පුළුවන්. ඇයි අර ඔක්කොම කොටනවනේ මේක ගන්නට. පින්නතුනි කාමයට අන්න ඒ වගේ කියලා බුදුහාමුදුරෝ දේශනා කළා. අත්හැරියේ නැත්තම් අර ගිජලුහිනියට විච්චි වගේ අනිත් අය ඇවිල්ලා අනික් කපුටු උගුස්සෝ ගිජලුහිනි ඇවිල්ලා කොටලා තුවාල වෙලා මරණයටපත් වෙනවා. අර මස් කෑල්ල අත්හැරියේ නැත්තම් ඒකට තියෙන ආසාව අත්හැරියේ නැත්තම් ලෝභය අත්හැරියේ නැත්තම් ජීවිතේ පවා නැති වෙනවා. අන්න ඒ වගේ තමයි හරියට ගිජලුහිනිය ගෙන යන මස් කෑල්ල වගේලු කාමී. ඒ වගේම පින්නතුනි කාමය හරියට පින්නතුනි අඟුරු දමලා හදපු වලක් වගේ. දැන් අඟුරු දාලා වලක් හදනවා. අන්න ඒකට මිනිස්සෙක් දානවා. ඒ මිනිස්සයා පින්නතුනි හැම මොහොතෙම දැවි ඉන්නේ. කොහොමයි දැවෙන්නේ?
දැන් පින්නතුනි කාමයන් එකතු කරගන්නට මහන්සි වෙන්න එපා, දුක් විඳින්න එපා. ඇඳුම් පැළඳුම් ගන්න, කන්න බොන්න ගන්න, ගෙවල් දොරවල් හදා ගන්න, යාන වාහන ගන්න, මේ හැම දෙයකම දුක් විඳින්න එපා. ඊළඟ පින්නතුනි දුක් විඳලා ඔන්න ඒ ටික කාමයන් ටික එකතු කරගත්තා. දැන් එකතු කරගත්ත දේ ආරක්ෂා කරගන්න එපා. ඒකටත් දුක විඳින්න එපා. බල්ලෝ ඇති කරන්න ඕන, උන්ට කන්ට දෙන්න ඕනි, ගේට්ටු දාන්න ඕනි, ගේට්ටුවට උඩින් තාප්පල උඩින් බෝතල් කටු හයි කරගන්න ඕන. බල්ල සරයි කියලා ගේට්ටුවේ ගහන්න ඕන. ඊට පස්සේ පින්නතුනි මේක රැක ගන්නට දුක් විඳින්න ඕන. ඒ මන්දිවට කොහේ හරි ගියාට පස්සේ සැනසීමක් නැහැ. ගෙදෙට්ට හොරු පැන්නද, කැඩුවද, ගත්තද අනේ කියලා හිතේ සැනසීමක් නැහැ, දුක. ඊළඟ පින්නතුනි දැන් මේවා තිබුණත් දි รา පත් වෙනවනේ. ගෙවල් කඩා වැටෙනවා, දි รา පත් වෙනවා, වාහන දිරනවා, ආහාර කුණු වෙනවා, වස්ත්‍ර කිලුටු වෙනවා, මේවා නැති වෙනවා, දි รา පත් වෙනවා. අන්න එතකොට දුක් විඳිනවා. ඒව නැති වුණා දුකක් ඇති වෙනවා. එහෙනම් පින්නතුනි මිනිස්යා මේ කාමයන් ආරක්ෂා කරගන්න, උපයා ගන්න, පවත්වාගෙන යන්න නිතරම දුකමයි පින්නතුනි ඇති වෙන්නේ. ඒ නිසා හරියට ඒ තනත්තා අඟුරු වලක ජීවත් වෙනවා වගේ තමයි, වාසය කරනවා වගේ තමයි, නිතර පිච්චි තමයි ජීවත් වෙන්නේ. අන්න එහෙමයි බුදුහාමුදුරෝ කාමය ගැන කියලා තියෙන්නේ. ඒ වගේම පින්නතුනි හරියට කාමය සිහිනයක් වගේ. දැන් අපිට සිහින පේනවනේ. නිදාගත්තට පස්සේ සමහරක් විට වාහනයක් ගැන හිත නිදාගත්තම ඔන්න වාහනයක් කරන් හීනෙන් පේන, ඔන්න පදිනවා පේනවා. ඇහැරලා බැලුවට කිසි දෙයක් නැහැ. දැන් ගයක් හදා ගන්න ඕනේ, මේ විදියට හදා ගන්න ඕනේ කියලා හිත රැට නිදා ගන්න. රෑ ඔන්න ගයක් හදා ගන්නවා සීනේ. අන්තිමේදී ඇහැරලා බැලුවට ගයක් නැහැ. පින්නතුනි කාමයට හරියට සිහිනයක් වගේ. අවසානයේ බලද්දී කිසි දෙයක් නැහැ. ඒ නිසා පින්නතුනි බුදුහාමුදුරුවෝ කාම වස්තු සුවගෙන දෙන සීනයක් වගේ කියලා දේශනා කළා. ඒ වගේම පින්නතුනි සමහරක් අය දැන් විවාහ මගුලක් තියෙනකොට ඇඳුම් කඩෙන් ගන්නෙ නැහැ. කුලියට ගන්න තියෙනවා. ඉතින් කුලියට ගන්න තියෙන තැනකින් ඔන්න ඇඳුමක් අරගෙන එනවා. ඒ ඇඳුම එක්ක දවසක් හෝ දවස් දෙකයි අපිටයි. නැවත අපි ගිහිල්ලා දෙන්න ඕන. පින්නතුනි කාමයට අන්න ඒ වගේලු. දැන් අපි පින්නතුනි ජීවිතේ කාලෙම හරි හම්බ කළා. ටික කාලයක් ඔන්න අපි ගෑව තිබිලා ඒ කාමයන් හම්බ කරගත්ත දේවල් ටික කාලයක් තිබිලා අපි මරුණට පස්සේ මේවා දාලා යන්ත වෙනවනේ. ඒ නිසා කාමය හරියට తాවකාලික ගත්ත ඇඳුමක් වගේ කියලා බුදුහාමුදුරෝ දේශනා, අනුන්ගෙන් ගත්ත දෙයක් తాවකාලික අනුන්ගෙන් ගත්ත දෙයක් වගේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඒ වගේම පින්නතුනි කාමය හරියට ගෙඩි තියෙන ගසක් වගේලු. දැන් මිනිස්සේ පින්නතුනි අඹ ගහක් දැකලා ඒ අඹ ගහේ හොඳ ප්‍රණීත රසවත් ගෙඩි තියෙනවා. මේ මිනිස්සයා ගහට නැගලා දැන් ගෙඩි කනවා. තව මිනිස්සෙක් එතනින් යනෝ, ඒ මිනිස්සයාට ගහට නගින්න දන්නේ නැහැ. ඒ මිනිස්සයා කල්පනා කරන මේ ගහ බිම හෙලලා නැත්නම් ගහ කපලා ඊළඟ ගහ බිමට වැටුණාට පස්සේ ගෙඩි කඩාගෙන අනුභව කරනවා කියලා. දැන් පින්නතොර ගහ උඩට නැගපු කෙනා දැන් යටින් අර මිනිස්සයා ගහ කපනවා. දැන් අර ගහ උඩ නැගලා ඉන්න කෙනා අර අඹට තියෙන ආසාව අත්හැරලා බිමට බැස්සේ නැතුණු. අර මිනිස්සයා ගහ කපන වෙලාව ගහේ උඩ හිටියොත් එක්කෝ ගහ කඩානවට ජීවිතේ නැති වෙනවා. එහෙම නැත්තම් මාරාන්තික තුවාල ඇති වෙනවා. එහෙනම් මේ මිනිස්යාට ගැලවීම තියෙන්නේ අඹවලට තියෙන ආසාව අත්හැරියොත් පමණයි. ඒ නිසා පින්නතුනි බුදුහාමුදුරෝ දේශනා කළා කාමයේ හරියට ගෙඩි තියෙන ගසක් වගේ කියලා. ඒ වගේම කාමයේ හරියට
මස් කපන කොටය වගේ. දැන් ඔය මාළු කපන්න මස් කපන්න කොටයක් තියාගෙන ඉන්නවා. ඉතින් කපනුන්න මේ කොටේට තුවාල වෙනවා. දැන් පින්නතුනි යම් කෙනෙක් කාමයන් එකතු ගෙවල් දොරවල් යාන වාහන දරුවෝ බිරින්දෑවරු ඕ කාම ඔක්කොම එකතු කරගෙන වස්තුව. සල්ලි මුදල් රත්තරන් බඩු ඔක්කොම රන් රිදි මුතු මැණික් අද ඔක්කොම එකතු කරගන්න. පින්නතුනේ සමහරක් අය ඉන්නවනේ දැන් කාමයේ අයිති අය ඊළඟ කාමයේ සොයන අයත් ඉන්නවා. හොරු ඉන්නවනේ. දැන් හොරු මොකද කරන්නේ මේ කාමයේ හොයාගෙන යනකොට තියෙන කෙනාගෙන් ගන්න හදනවා. ඊට පස්සේ ගහ ගන්නවා, රණ්ඩු කර ගන්නවා, කොටා ගන්නවා. හරියට මාළු කොටේට කොටනවා වගේ මාළු කපන කොටේ තුවාල වෙනවා වගේ පින්නතුන නිතර කට්ටිය මේ කාමයේ වෙනුවෙන් රණ්ඩු සරුවල් වෙනවා. එක ප්‍රවෘත්ති වලට පෙන්නුවා එක හෝටලයක අයිතිකාරී. පින්නතුනි මෙයා රෑ ඇවිල්ලා එයාට වෙනම කාමර කොහේ හරි ගියාම එයා නෝනයි දරුවෝ එක කාමරයක ඉන්නවා. කොහේ හරි ගියාම රෑට නෝනලට කරදර කරන්නේ එයා ඇවිල්ලා වෙනම නිදා ගන්නවා. ඉතින් පින්නතුන රෑ මිනිස්සු වගේක් ඇවිල්ලා පොළු වලින් ගහලා ඒ මිනිස්සයා මරලා ඒ මිනිස්සයාගේ රත්තරන් බඩුයි සල්ලි අරන් ගිහිල්ලා. එහෙම තමයි. කාමයන්ට තිබුණ අයිතිය තියෙන අයත් ඉන්නවා කාමයේ සොයන අයත් ඉන්නවා. ඒ අය මොකද කරන්නේ පහර දීලා ජීවිතේ පවා සමහරක් විට නැති කළා කාමයට තියෙන ආසාව යන් දේවල් උදුරා ගන්නවා. ඒ නිසා පින්නතුනි කාමයේ හරියට මස් කපන කොටය වගේ කියලා බුදුහාමුදුරෝ දේශනා කළා. එහෙනම් මේ පින්නතුන් තේරුම් ගන්න ඕනේ මේ වගේ ආදීනව කාමයේ තුල තියෙනවා කියලා. ඒ නිසා පින්නතුනි බුදුරජාණන් වහන්සේ පවා මේ කාමයන්ගෙන් වෙන්වෙන්ට අනන්ත සංසාරේ ඉඳන් පාරමී දම් පුරලා තියෙනවා. ඒ වගේම ශ්‍රාවකයන් වහන්සේලාගේ චරිත තුලත් කාමයන්ගෙන් වෙන්වීම අපිට පින්නතුනි දකින්ට ලැබෙනවා. ඒ වගේ වෙන්විලා කටයුතු කරපු ආකාරය මේ පින්නතුන් අහලා ඇති රට්ටපාල හාමුදුරුවන්ගේ කතාව. බුදුරජාණන් වහන්සේ කුරු රට චුල්ලකොට්ටීන කියන නියංගමට වැඩම කළා ධර්ම දේශනා පින්කමකට. ඒ පින්කමට වැඩම කරපු වෙලාවේ ඒ ගමේ හිටියා ගම් පෙදානියාගේ පුතා. එයාගේ නම තමයි රට්ටපාල. මේ රට්ටපාල පින්නතුනි මේ පුතා බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා පැහැදිලා මහාන වෙන්න ආසාවක් ඇති වුණා. මේ පුතාට රට්ටපාල කියලා නම තැබුවේ රටක් පාලනය කරන්නට රටක් ආරක්ෂා කරන්නට පුළුවන් තරම් ධනයක් රට්ටපාල සිටු පුත්‍රයා ළඟ තිබුණා. ඒ නිසා තමයි මේ නම දැම්මේ. ඉතින් මේ රට්ටපාල සිටු පුත්‍රයා බණ අහලා මහාන වෙන්න ආසාවක් ඇති වුණා. දැන් මහාන වෙන්න ආසාවක් ඇති වෙලා බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලීමක් කළා මාව මහාන කරගන්නට කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ නීතියක් පනවලා තිබුණා කිසිම කුල දරුවෙක් දෙමව්පියන්ගෙන් අවසරයක් නැතුව පැවිදි කරන්න එපා කියලා නීතියක් පනවලා තිබුණා. ඉතින් බුදුරජාණන් වහන්සේ විමසුවා ඔබ දෙමව්පියන්ගෙන් අවසර ගත්තද කියලා. නැහැ කියලා පැවසුවා. එහෙනම් දෙමව්පියන්ගෙන් අවසර අරගෙන එන්න කියලා බුදුරජාණන් වහන්සේ රට්ටපාල සිටු කුමාරයාට පවසනවා. රට්ටපාල සිටු කුමාරයා ගිහිල්ලා අම්මා තාත්තට කියන අම්මේ තාත්තේ මම පැවිදි වෙන්න යන්න කැමතියි. ඒ නිසා මට අවසර දෙන්න කියලා ඉල්ලීමක් කළා. මේ සිටු පවුලට හිටපු එකම පුතා තමයි මේ රට්ටපාල සිටු පුත්‍රයා. ආ වෙන දරුවෝ නැහැ. අම්මා තාත්තා කැමති උනේ නැහැ මේ රට්ටපාල සිටු පුත්‍රයා පැවිදි වෙනවට. අම්මලා කැමති උනේ නැහැ. අවසර දුන්නේම නැහැ. නැවත ඉල්ලුවා අවසර. දුන්නේම නැහැ අවසර.
ඊළඟ රට්ටපාල සිටු පුත්‍රයා කල්පනා කරන දැන් මෙහෙම හරියන්නේ නැහැ. මට මහාන වෙන්න යන්න අවසර දෙනකම් ආහාර ගැනීමෙන් වැළකෙනවා. උපවාස කරන්න ගත්තා. ආහාර ගන්න එකේ වැළකුණා. දැන් මේ සිටු පුත්‍රයා කවදාවත් එක වේලක්වත් වැරදිච්ච කෙනෙක් නෙමෙයි. කවදාවත් පයින් ගිහපු කෙනෙක් නෙමෙයි. දෝලාවෙන් කිසි දෙයකින් අතට පයට වැඩකාරයෝ හිටපු කෙනෙක්. රට්ටපාල සිටු පුත්‍රයා. දැන් එක වේලක් දැන් ආහාර උපවාසය පටන් ගත්ත ආහාර වැළකීම. ආහාර ගන්න නැතුව ඉන්නවා. මට මහාන වෙන්න යන්න අවසර දෙනකම් මම ආහාර ගන්නේ නැහැ කියලා දැන් ඔන්න තීරණයකට අරන් දැන් රට්ටපාල සිටු පුත්‍රයා ඉන්නවා. ඉතින් ඔන්න දැන් උදේ ආහාර ගත්තේ නැහැ. දැන් අම්මයි තාත්තා හිතනවා දවල් වෙනකොට බඩගිනි වුණාට පස්සේ ආහාර ගන්නී. දවල්ටත් ගත්තේ නැහැ ආහාර. රැට බඩගිනි වුණාම ආහාර ගන්නී කියලා හිතුවා. රැටත් ආහාර ගත්තේ නැහැ. කමන්න එක දවසක් ආහාර ගත්තේ නැතුණට මැරෙන එකක් ඈ. එහෙනම් ඊළඟ දවසේ උදේ ආහාර ගත්තෙත් නැහැ. දවල්ට ආහාර ගත්තෙත් නැහැ. රැට ආහාර ගත්තේ නැහැ. දැන් දවස් දෙකක් උසකේ. කමක් නැහැ. ඊළඟ දවසේ හරි ආහාර ගනීනේ. තුන්වෙනි දවස් උදේ ආහාර ගත්තෙත් නැහැ. දවල් ආහාර ගත්තෙත් නැහැ. රැ ආහාර ගත්තෙත් නැහැ. අම්මයි තාත්තයි බය වුණා. දැන් මේ ආහාර ගන්නේ නැතුව ඉඳලා අනුතුරක්වත් වුණා. ඒ නිසා අම්මයි තාත්තයි මොකද කළේ? රට්ටපාල සිටු පුත්‍රයාගේ යාළුවන්ට එන්න කියන, මිතුරන්ට එන්න කියලා. අනේ මේ පුතා මහාන වෙන්න යනවා. මේ පුතාගේ හිත වෙනස් කරන්න. මේ ගිහි ජීවිතේ ගත කරමින් පින්දහම් කරගෙන ජීවත් වෙන්න කියලා කියන්ට කියලා දැන් යාළුවන්ට අම්මයි තාත්තයි කියනවා කියන්ට ගිහිල්ලා හිත වෙනස් කරන්න කියලා කියන්ට කියලා කියනවා. ඉතින් යාළුවෝ ගිහිල්ලා අර රට්ටපාල සිටු පුත්‍රයාගේ හිත වෙනස් කරන්න උත්සාහ කළා. හරි ගියේ නෑ. ඊට පස්සේ මේ යාළුවන් පවසන අම්මේ රට්ටපාල සිටු පුත්‍රයාට මහාන වෙන්න අවසර දෙන්න. මේ හිටියෝ ජීවිතේ පවා නැති වෙන්න පුළුවන්. මහාන වෙන්න අවසර දුන්නාම මහාන වුණාට පස්සේ මහානදම් පුරණ එක ලේසි පාසු දෙයක් නෙමෙයි. ඒ නිසා සමහරක් විට මහානදම් පුරන්ට බෑයි කියලා ආපසු එන්නත් පුළුවන්. දැන් අම්මලත් මුරණ්ඩු වෙලා හිටියොත් සමහරක් විට මෙයාගේ ජීවිතේ නැතුණොත් පුතාව කවදා ඇහැට දකින්න නොලැබේවි. ඒ නිසා මහාන වෙන්න අවසර දෙන්න කියලා ඉල්ලීමක් කළා. ඉතින් අම්මයි තාත්තයි මේ රට්ටපාල සිටු පුත්‍රයා පෙරහැරකින් එක්කගෙන ඇවිල්ලා පැවිදි කළා. පැවිදි කළාට පස්සේ පින්නතුණි මේ රට්ටපාල සිටු පුත්‍රයා විශාල ඥාති පිරිසක් ඉන්නවා. ඉතින් නිතර උන්වහන්සේ බැහැ දකින්න එනවා. ඒක කරදරයක්. හරියට මහානදම් පුරන්ට බෑ. එක එක්කෙනා ඇවිල්ලා කතා කරන විස්තර අහනවා, සුව දුක් විමසනවා. ඒක හරි කරදරයක් නේ. උන්වහන්සේ නිසා පින්නතුණි වනගත වුණා. වනගත උනේ ගිහිල්ලා බණ භාවනා කළ රහත් වෙලා ඉන්නම් කියලා හිතාගෙන. දැන් උන්වහන්සේ කමටන් අරගෙන වනගත වුණා. වනගත වෙලා දැන් භාවනා කළා. දවසක් භාවනා කළා රහත් උනේ නැහැ. දවස් දෙකක් භාවනා කළා රහත් උනේ නැහැ. සතියක් භාවනා කළා රහත් උනේ නැහැ. මාසයක් භාවනා කළා රහත් උනේ නැහැ. අපි වගේ නෙමෙයි. උන්වහන්සේ උදේම අවදි වෙලා භාවනා කරන. මුණ කට හොදගෙන භාවනා කරන. ඊළඟ පින්ඩ පාත්තේ වැඩලා ආහාර අරන් නැවත භාවනා කරන. නැවත දාවල්ට දානි අරගෙන නැවත ආපහු භාවනා කරන. රාත්‍රියේ භාවනා කරන. එහෙම තමයි භාවනා කරන්නේ. තින් පින්නතුනේ දැන් මාසයක් එක දිගට ඒ විදියට භාවනා කළා. රහත් උනේ නෑ. මාස 2 3 4 5 6 ගෙවිලා ගියා. මාස 6ක් භාවනා කළා එක විදියට. රහත් උනේ නෑ. දැන් අපි නම් උත්සාහයත් මේ භවයේ නම් අපිට නිවන් දකින්න පිනක් නැතුව ඇති. ඒ නිසා මීට වඩා හොඳයි පන්සලට ගිහිල්ලා හිටියනම් කියලා අපි අතහැරලා සමහරකට එන්න පුළුවන්. නමුත් උන්වහන්සේම නෙමේ මාස 6ක් භාවනා කළත්
උත්සාහය අත්හැරියේ නැහැ. තව තව උත්සාහවන්ත වුණා. තව තවත් වීරිය වැඩුවා. දැන් මාස 7 8 9 10 11 12 අවුරුද්දක් ගෙවුණා. ඒත් රහත් උනේ නැහැ. දැන් පින්නතුනි අවුරුදු 2 3 4 5 6ක් ගෙවිලා ගියා. ඒත් රහත් උනේ නැහැ. අපි පින්නතුනි අපි වගේ නෙමේ දවසේ වැඩි කාලයක් භාවනා යෝගීව හිටියේ. උන්වහන්සේ තව තව උත්සාහවන්ත වුණා, වීරිය වැඩුවා, අප්‍රමාද වුණා, බණ භාවනා කළා. පින්නතුනි දැන් අවුරුදු 6ක් එක දිගට භාවනා කළත් ඒත් රහත් උනේ නැහැ. අවුරුදු 7 8 9 10 ගෙවිලා ගියා. ඒත් රහත් උනේ නැහැ. අවුරුදු 11ක් ගෙවිලා ගියා. ඒත් රහත් උනේ නැහැ. 12 වෙනි අවුරුද්දේ තමයි රට්ටපාල හාමුදුරුවන් වහන්සේ සියලු කෙලෙසුන් නැසලා රහත් ඵලයට පත් උනේ. පින්නතුනේ අවුරුදු 12 භාවනා කළා. උන්වහන්සේ නීය පුද්ගලයෙක්. නීය පුද්ගලයෝ කියන්නේ උත්සාහයෙන් පමණයි එයාට නිවන් දකින්න පුළුවන්. අපි හැමදෙනාම නීය පුද්ගලයෝ වෙන්න පුළුවන්. අපි එහෙම උත්සාහයක් කළේ නැහැනේ. දැන් උන්වහන්සේ අනේ මේ ඉතර භාවනා කළා රහත් උනේ නැහැ කියලා අවුරුදු 10න් හරි හරිලා ආවා නම් උන්වහන්සේට කවදා රහත් වෙන්න හම්බෙන්නේ නැහැ. උන්වහන්සේ රහත් වෙනකම් උත්සාහයත් ඇරියේ නැහැ. ඒ නිසා පින්නතුනි අපි හැමදෙනාමත් රහත් වෙන්න පින් තියන වෙන්න පුළුවන්. නීය පුද්ගලයෝ නම් ඒ සදා උත්සාහවන්ත වෙන්න ඕන. දැන් පින්නතුනි අපි දැන් අසූ පමණින් බණ අවබෝධ කරගන්න තරම් බුද්ධියක් නැහැනේ. එහෙනම් බණ පදයක් අහපු ගමන්ම එහෙනම් ඔය ඇත්තන්ට ධර්මය අවබෝධ වෙන්න ඕනේ සරියුත් හාමුදුරුවෝ වගේ. එහෙනම් ධර්මය ගැන විස්තර කියද්දී අර්ථ කියද්දී සමහරක් අය පින්නතුන් රහත් වෙනවා ධර්මය අවබෝධ කරගන්න. ඒ බුදු අයත් නැහැනේ. දැන් ඉන්නේ නෙయ్య පුද්ගලයෝ පමණයි. ඊළඟ පද පාරම. ඒ අය පෙරුම් පුරලා නැහැ, පින් කළා නැහැ. ඒ අයට පිනින් මදි ඒ තැනට එන්න. ඒ නිසා අපි අයිති වෙන්නේ නෙయ్య පුද්ගලයන්ටත් පද පරම පුද්ගලයන්ට. නෙయ్య පුද්ගලයෝ පින්නතුනි උත්සාහයෙන් තමයි නිවන් දකින්න පුළුවන්. ඒ නිසා රට්ටපාල හාමුදුරුවෝ නෙయ్య පුද්ගලයි. සියලු කෙලෙසුන් නැසලා රහත් වුණ අවුරුදු 12 භාවනා කළා. ඉන් අනතුරුව පින්නතුන් උන්වහන්සේ එනවා බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වැඳලා අවසර ඉල්ලනවා තමන්ගේ පියාණන් බැහැ දකින්න යන්න අවසර දෙන්න කියලා. චුල්ලකොට්ටීන නියංගමට වඩින්න අවසර දෙන්න කියලා ඉල්ලුවා. බුදුහාමුදුරෝ දිවිසින් දැක්ක උන්වහන්සේ සියලු කෙලෙසුන් නැසලා රහත් වෙලා ඉන්නේ. ඒ නිසා උන්වහන්සේට අවසර දුන්නා තමන්ගේ දෙමව්පියෝ බැහැ දකින්න යන්න. උන්වහන්සේ පින්නතුණු කුරු රට චුල්ලකොට්ටීන නියංගමට වැඩම කළා. වැඩම කළ උන්වහන්සේ තමන්ගේ දෙමව්පියන්ගේ නිවසට පිණ්ඩපාතේ වැඩම කළා. පින්නතුණි තාත්තා එළියේ රැවුල බාමින් හිටියේ. තාත්තා දැක්ක හාමුදුරුවෝ නමක් ගේට්ටුව ළඟට වැඩලා. තාත්තගේ හිතේ ලොකු තරහක් තිබුණ හාමුදුරුවන් කෙරෙහි. හිටපු එකම පුතා මහාන කරගත්ත කියලා හාමුදුරුවෝ දැක්කම තරහක් ඇති වුණා. ඉතින් අර හාමුදුරුවෝ දැක්කම හාමුදුරුවන්ට හොඳටම දොස් කිව්වා. දන්නේ නැහැ පුතා කියලා. වෙනස් වෙලානේ අවුරුදු 12කට පස්සේනේ ආවේ. වෙනස් වෙලා කියලා දන්නේ නැහැ. ඒ නිසා මේ ගෙදර වැඩකාරියක් හිටියේ. ඒ වැඩකාරයේ පිලුණු ආහාර විසිකරන්ට අරගෙන යද්දි මේ රට්ටපාල හාමුදුරුවෝ ඒ දාසියට කතා කරන නැගිනියනි ඕ පිලුණු ආහාර විසිකරන්ට යනවා නම් මේ පාත්‍රයට බෙදන්න කියලා. පින්නතුන අර දාසිය ඉති විසිකරන්ට අරගෙන ගියපු පිලුණු ආහාර ටික අර හාමුදුරන්ගේ පාත්‍රයට බෙදුවා. උන්වහන්සේ ඒකත් අරගෙන බෙදන ගමන් අර දාසිය උන්වහන්සේගේ අත්පා ආදිය මූණ ආදිය දැක්කා. මේ හිටපු මේ ගෙදර සිටු පුත්‍රයානේ මේ හාමුදුරුවෝ මේ ඇවිල්ලා ඉන්නේ. මේක දැනගත්ත ගමන් දාසිය ගිහිල්ලා කියනවා සිටු දේවියට
රට්ටපාල හාමුදුරුවන්ගේ අම්මට ගිහිල්ලා කියනවා අම්මේ අන්න පුතා ඇවිල්ලා. ඊට පස්සේ මේ මෑණියන් දාසියට කියන මේ කතාව ඇත්ත නම් ඔබ දාසභාවයෙන් මුදවනවා. ඊට පස්සේ සිටු බිසව නැත්තම් රට්ටපාල හාමුදුරුවන්ගේ අම්මා ගිහිල්ලා සිටුතුමාට කියන අර ඇවිල්ලා හිටියේ අපේ හාමුදුරුවෝ අපේ පුතුණුවන් ඇවිල්ලා හිටියේ. දොස් කිව්වේ පුතුණුවන්ට කියලා කිව්වම තාත්තා දුවගෙන යනවා තමන්ගේ පුතුණුවන්ගේ පැත්ත හොයාගෙන හාමුදුරුවෝ වැඩම කරපු දිශාව හොයාගෙන ඒ පැත්ත දුවගෙන යන හොයාගෙන. දැන් අවුරුදු 12කින් ආවි. යනකොට පින්නතුන් වහන්සේ ගහක් මුල වැඩ ඉඳමින් අර පිළුණු ආහාර වළඳනවා. පින්නතුනි තාත්තට හරි දුකයි. තාත්තා හාමුදුරුවන්ට කියනවා හාමුදුරුවනි ඔබ වහන්සේ මෙතන ඉඳගෙන මේ පිළුණු ආහාර වළඳන්නේ ඔබ වහන්සේගේම නිවස නේද? ඔබ වහන්සේගේම ගේ නේද? ඔබ වහන්සේ ඇවිල්ලා කැමති දෙයක් හදාගෙන ඉල්ලගෙන වළඳන්න පුළුවන් කියලා කියනවා. එවිට හාමුදුරුවෝ කියනවා හාමුදුරුවන්ට නැත භික්ෂුන් වහන්සේලාට එහෙම ගෙවල් නැහැ. ගිහියන්ට පමණයි ගෙවල් තියෙන්නේ. හාමුදුරුවන්ට එහෙම ගෙවල් නැහැ කියලා පැවසුවා. ඔබේ නිවසට පිණ්ඩපාතේ වැඩම කළත් ඔබෙන් නිසි පිළිගැනීමක් ලැබුණේ නැහැ කියලා ඉතින් පවසන. අනේ හාමුදුරුවනි හෙට අපේ නිවසට දානෙට වඩින්ට කියලා තාත්තා හාමුදුරුවන්ට ආරාධනා කළා. තමන්ගේ පුතුණුවන්ට ආරාධනා කළා. පින්නතුනි හාමුදුරුවෝ එදා පහුවදා සිටු මාලිගාවේ දැන් දාන්ට යන්ට ආරාධනාව ලැබුණ හාමුදුරුවන්ට. සිටුතුමා ගිහිල්ලා තාත්තා ගිහිල්ලා රට්ටපාල සිටු පුත්‍රයාගේ ගිහි කාලේ බිරින්දෑවරු හාමුදුරුවන්ගේ ගිහි කාලේ බිරින්දෑවරු ඔක්කොටම කතා කරලා කියනවා දැන් හෙට හාමුදුරුවෝ එනවා දානිට. උන්වහන්සේ එනකොට උඹ ඔය ඇත්තෝ ලස්සනට ඇඳලා පැලදලා පිළිවෙලට ඉන්න ඕන. හාමුදුරුවාම හොඳින් කතා කරලා හාමුදුරුවෝ කොහොම හරි වසඟ කරගන්න ඕනි කියලා දැන් උපදෙස් දෙනවා බිරින්දෑවරුන්ට හාමුදුරුවෝ කොහොම හරි වසඟ කරලා සිවුරු අරවලා ගන්න ඕනි කියලා. ඒ වගේම සිටුතුමා මොකද කරන්නේ? භාණ්ඩාගාර දොර ඇරලා රන් ටික වෙනම ගොඩ ගහනවා. මැණික් ටික වෙනම ගොඩ ගහනවා. මුතු ටික වෙනම ගොඩ ගහනවා. කහවණු වෙනම ගොඩ ගාලා පැදුරු වලින් වහලා තිබ්බා. දැන් හිට හාමුදුරුවෝ දාන්නට එනකොට මේව දැන් පෙන්නන්න. දැන් ඔන්න හාමුදුරුවෝ දානට වැඩම කළා. දැන් බිරින්දෑවරු ඉස්සරහට ආවා. හාමුදුරුවනි ඔබ වහන්සේ මේ තරම් මහානදම් පුරන්නේ දිව්‍ය අප්සරාවන් ලබන්නටද කියලා ඇසුවා. දැන් අපිට වඩා ලස්සන අය ඉන්නවනම් ඒ දිව්‍ය අප්සරාවන්නේ. ඒ දිව්‍ය අප්සරාවන් ලබන්නටද ඔබ වහන්සේ මේ මහානදම් පුරන්නේද කියලා ඇහුවා. එවිට රට්ටපාල හාමුදුරුවෝ පවසනවා නැගෙනියනි භික්ෂුන් වහන්සේලා මහානදම් පුරන්නේ දිව්‍ය අප්සරාවන් ලබන්නට නෙමෙයි. ඒ වගේම මස් නහර ඇටවලින් සැකසුණු නවදොරකින් අසූචි වැగిරෙන අලංකාර කරන ලද මේ ශරීරය පින්නතුනි පිළිකුල් සහගතයි කියලා දැන් මේ අර අයට තමන්ගේ රූපය ගැන අනිත්‍ය ගැන අර බිරින්දෑවරුන්ට දැන් හාමුදුරුවෝ බණ කියනවා. බිරින්දෑවරු හිටියා මීට වඩා ආය හාමුදුරුවොත් එක්ක කතා කරන්න යන්න ඕන නැහැ. ඒ අය පසු දැස්සා. හාමුදුරුවෝ වසයි කරගන්න බැරි වුණා. ඊළඟ තාත්තා එනවා සිටුතුමා. ඇවිල්ලා අර පැදුරු වලින් වහලා තිබුණු රන් රිදි මුතුමැණික් ආදිය පෙන්නනවා. හාමුදුරුවනි මේ සියල්ල ඔබ වහන්සේගේ. රන් රිදි මුතුමැණික් ආදී ඔක්කොම ඔබ වහන්සේගේ. ඒ කියලා දැන් මේ හාමුදුරුවන්ට පවසනවා. හාමුදුරුවෝ කියනවා මේවා ඔබට අහිත පිණිස හේතු වෙනවා. පුළුවන් නම් කරත් ඒක පටවගෙන ගිහලා ගඟට දාන්න.
මොකද මේ රන් රිදි මුතු මැණික් නිසා ඔබට අයහපත දුකක්ම උරුම වෙනවා කියලා පින්නතුනි පැවසුවා. ඊළඟ මේ තාත්තත් අදාස අතහැරියා. හාමුදුරුවෝ අහනවා දැන් මං වැඩමුවේ දාන පිළියෙලක දාන පූජා කරන්නටනේ. දැන් දාන පූජා කරන්නේ නැද්ද කියලා ඉතින් විමසනවා. එවිට හාමුදුරන්ට දම් පූජා කළාම හාමුදුරුවෝ දම් බලදලා කෝරව්‍ය කියන රජතුමාගේ මිගා වීර කියන මිගාචීර කියන උයනට වැඩම කළා උන්වහන්සේ වැඩ සිටිනවා. ඉන් අනතුරුව පින්නතුනි මේ උයන බලාගන්න උයම් පල්ලා මේ රට්ටපාල හාමුදුරුවෝ කියලා හඳුනාගෙන කෝරව්‍ය කියන රජතුමාට ගිහිල්ලා කියන රජතුමනි ඔබතුමා නිතර වර්ණනා කරන අගය කරන රට්ටපාල හාමුදුරුවෝ දැන් ඉන්න ඔබතුමාගේ උයනේ. රජතුමා ඒක අහලා බොහෝම සතුටටපත් වුණා. රජතුමා තමන්ගේ පිරිවරත් සමග හාමුදුරුවෝ බැහැ දකින්න උයනට එනවා. ඇවිල්ලා අහන ප්‍රශ්නය තමයි හාමුදුරුවනි ඇයි ඔබ වහන්සේ පැවිදි වුණේ? සමහරක් අය පැවිදි වෙනවා පින්නතුනි දුප්පත් නිසා, දුගී නිසා, කර කියා ගන්නට බැරි කමක් නිසා සමහරක් අය පැවිදි වෙනවා. දැන් ඔබ වහන්සේ එහෙම කෙනෙක් නෙමෙයි. ඔබ වහන්සේ රටක් පාලනය කරන්නට තරම් ධනෙ තියෙනවා. ඒ නිසා ඔබ වහන්සේ අයි මහාන. ඊළඟ තමයි ඔබ වහන්සේට පිරිවරගෙන් කිසි අඩුවක් තියෙන එකක් නැහැ. ඔබතුමාගේ බොහෝ ජන ඥාති තමයි නියංගම් වැසියෝ. චුල්ල කොට්ටින නියංගයි මේ බොහෝ දෙනා ඔබ වහන්සේගේ ඥාති. ඉතින් සමහරක් අය ඉතින් තමන්ගේ අය නැති වුණාට පස්සේ තවත් ජීවත් වෙලා ඉඳලා වැඩක් නැහැ කියලා මහාන වෙනවා. ඒ ඔබ වහන්සේම කෙනෙක් නෙමෙයි අයි ඉතින් මහාන උනේද කියලා ඇහුවා. ඒ වගේම සමහරක් අය මහාන වෙනවා ඉතින් වයසට ගිහිල්ලා කර කියා ගන්නට බැරි වෙනකොට සමහරක් අය මහාන වෙනවා. ඔබ වහන්සේ තරුණ වියේදී මහාන උනේ ඇයි? මේ විදියට රජතුමා ඉතින් ප්‍රශ්න ටිකක් අහනවා ඇයි මහාන උනේද කියලා. එවිට මේ රට්ටපාල හාමුදුරුවෝ කියනවා මම බුදුරජාණන් වහන්සේගෙන් කරුණු 4ක් දැනගත් නිසා තමයි මම මහාන උනේ කියලා දේශනා කළා. එයින් පළවෙනි එක තමයි උපනීයති ලෝකෝ අද්දුව. උපනීයති ලෝකෝ අද්දුව කියන්නේ පින්නතුනි දැන් අපි අපේ මේ ජීවිතය ආයුෂ පින්නතුනි ගෙවිගෙන යනවා. ඒක කාටවත් වළක්වන්න බෑ. උපනීයති ලෝකෝ අද්දුව ආයුෂ ගෙවිලා ගිහිලා ජරා මරණ දෙකටපත් වෙනවා. ඒ නිසා මේ ගෙවිගෙන යන්නේක සේවලා යන මේ ජීවිතේ කාටවත් වළක්වන්න පුළුවන් කමක් නැහැ. දැන් අපි වයසට යන්නේක පින්නතුනි සල්ලි තිබුණා කියලා අම්මා තාත්තා නෑදෑයෝ හිතමිතුරෝ යාළු මිත්‍රයෝ හිටියා කියලා වළක්වන්න පුළුවන්ද? වළක්වන්න බෑ. අන්න ඒ නිසා මම මහාන උනේ කියලා ඔන්න පළවෙනි කරුණ කිව්වා. දැන් රට්ටපාල හාමුදුරුවෝට සියල්ල තිබුණත් මේ වයසට යන එක නවත්තන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසායි මම මහාන උනේ කියලා පැවසුවා. ඊළඟ ඇයි හාමුදුරුවනේ මහාන උනාම කියලා ඇහුවම ඊළඟට උත්තර දෙනවා මට පිහිට පිණිස කිසි කෙනෙක් නැහැ. මට පිහිට පිණිස කිසි කෙනෙක් නැහැ කියලා පැවසුවා. හාමුදුරුවනේ පිහිට පිණිස කිසි දෙයක් නැහැ කියලා කියන්නේ ඇයි? අම්මා තාත්තා ඉන්නවා. ඥාතින් ඉන්නවා, හිත මිතුරු ඉන්නවා, බිරිඳ ස්වාන් පුරුෂයෝ ඉන්නවා. පිහිට පිණිස අපිට ඉන්නවා. දැන් හාමුදුරුවෝ කියන්නේ පිහිට පිණිස කිසි කෙනෙක් නැහැ කියලා. දැන් මට පිහිට පිණිස ආරක්ෂා පිණිස ආරක්ෂකයෝ පවා ඉන්නවා කියලා ද රජතුමා කියනවා. එවිට රජතුමාගේ අහනවා රජතුමනි ඔබට යම් රෝගයක් තියෙනවද? යම් අසනීපයක් සුව වෙන්නේ නැති තියෙන වාතාබාධයක් තියෙනවා. ඒ වාතාබාධය ඇති වුණාට පස්සේ මට පින්නතුනි මහත් වූ වේදනාවක් ඇති වෙනවා කියලා දැන් මේ කෝරව්‍ය කියන රජතුමා පවසන රට්ටපාල හාමුදුරුවන්ට.
මහත් වේදනාවක් ඇති. මගේ ඥාතින් හිතවතුන් දැන් මැරෙයි කියලා හිතුවේ ඒ වේදනාවේ හැටියට. ඒ නිසා රජතුමනි ඔබේ මේ වේදනාව ඔබේ දෙමව්පියෝ ඥාතින් හිතමිතුරු හිටිය කියලා ගන්න පුළුවන් බෑ. එහෙනම් ඔබට මේ වේදනාව කොටසක්වත් අඩු කරන්න පුළුවන්ද එයා හිටියා කියලා? බෑ. එහෙනම් රජතුමනි තමන්ට පිහිට පිනිස කිසි කෙනෙක් නැහැ කියලා පැවසුවේ ඒ නිසායි කියලා රට්ටපාල හාමුදුරුවෝ පැවසුවා. බුදුහාමුදුරුවෝ ඒකයි දේශනා කළේ කියලා. ඊළඟ කරුණ තමයි අස්සකෝ ලෝකෝ සබ්බම් පහය ගමනීයම්. තමාට කියලා කිසි දෙයක් නැහැ, සියල්ල අත්හැරලා යා යුතුයි. ඒ නිසයි මහණුනේ කියලා කිව්වා. දැන් එතකොට මේ රජතුමා කියනවා ඇයි හාමුදුරුවනේ අම්මා ඉන්නවා තාත්තා ඉන්නවා ගෙවල් දොරවල් තියෙන මේ හැමදේම තියෙනවනේ. ඉතින් තමාට කියලා අයිතියක් තියෙනවනේ. ඉතින් මේ ඔක්කොම අත්හැරලා යන්න වෙනවා කියන්නේ මොකද්ද කියලා අහනවා. දැන් පින්නතුනි අපි සියල්ලම අම්මා තාත්තා ඔක්කොම හිටියා. ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩ ඔක්කොම තිබුණා. අපි මැරුණු දවසට මේ සියල්ල අත්හැරලා යන්න ඕනේ. අපි මැරුණට පස්සේ මේවත් අරගෙන යන්නේ නැහැ. ඒ නිසා පින්නතුනි මේ සියල්ල අත්හැරලා යන්න ඕන නිසා අස්සකෝ ලෝකෝ සබ්බම් පහය ගමනීයම් මගේ කියලා කිසිවක් නැහැ, සියල්ල අත්හැරලා යා යුතුයි කියන එක කරුණ රට්ටපාල හාමුදුරුවෝ රජතුමාට පැවසුවා. ඊළඟ කරුණ තමයි ඌනෝ ලෝකෝ අතීතෝ තණ්හාදාසෝ. මේ ලෝකේ සියලු සත්වයා තණ්හාවට දාස වෙලායි. තණ්හාවට දාස වෙලායි. දැන් පින්නතුනි හිතලා බලන්නකෝ අපි ගැනම. දැන් පින්නතුනි අපිට ගෙයක් තියෙනවා. ඒ ගේ තිබුණට පින්නතුනි සමහරක් විට අපිට ලස්ස ගණන් කෝටි ගණන් සල්ලි ලැබෙනවා නම් අපි මොකද කරන්නේ? ගේ ටිකක් කඩලා වෙනස් කරලා ආපහු හදනවා. ඒත් මදි නම් පින්නතුනි අපි හිතනවා කණු ගිල්ල සැබ් එකක් දාලා තට්ටුවකුත් චල්. ඒත් බඳු. සමහරක් විට පින්නතුනි එක ඉන්දියාවේ කෝටි පෙතියේ තට්ටු 50ක් විතර යාට තියෙනවා. 3 දෙනයි දරුවොත් ඔක්කොම 3 දෙනයි. නමුත් තට්ටු 50ක් තියෙනවා. ඒ වගේ පින්නතුනි සමහරක් ගෙවල් තට්ටු 3-4 තියෙන දෙන්නයි 3 දෙනයි ගෙදර ඉන්නේ. මම හිතන්නේ සමහරක් කාමර මෙලට මකුල් දැල් බෙදලා දොරක් අත්තරලා නැතු වෙලා. ඒ නිසා පින්නතුනි කොච්චර ලැබුණා ඇතිවීමක් නැහැ. දැන් සමහරක් කාර් එකක් තියෙන ඕනි දිහාට යන්න පුළුවන්. සල්ලි මුදල් ලැබෙනකොට පින්නතු හිතනවා මීට වඩා අර කාරකේ සැප ඇති කියලා. ඔන්න ඒ කාර් එකක් ගන්න. ටික කාලයක් යනකොට ඔන්න තවත් අලුතින් කාර් එකක් ඇවිල්ලා. හිතන මේ කාර් එකට වඩා අර කාර් එකේ සැපේ ඇති. ඒක ගන්නවා. ඇතිවීමක් නැහැ. ඒ නිසා පින්නතුනි සත්වයාට කොපමණ ලැබුණත් ඇතිවීමක් ඇති වෙන්නේ නැහැ. දැන් අපේ රටේ පින්නතුනි හැමදාම හොරකම් කරන නිදාස ගත්ත දා ඉඳන් හොරකම් කර. තාම ඇතිවීලක් නැහැනේ. අනාගතයටත් හොරකම් කරනවා. අන්තිමට හොරකම් කරන්න දෙයක් නැති වෙනකම්ම හොරකම් කරනවා. මොකද ඇතිවීමක් නැහැ. දැන් මේ ඇති කියලා සීමාවක් නැහැ. ඒ තරම් සත්වයෝ තෘෂ්ණාවට දාස වෙලා ජීවත් වෙන්නේ. අන්න ඒ නිසයි මම මහණුනේ කියලා උන්වහන්සේ පැවසුවා. එක තමයි ජරාවට පත්වන එකකින් වළක්ව ගන්නට බෑ කිසි කෙනෙකුට. ඒ නිසයි මම මහණුනේ. තමාට පිහිට පිණිස කිසි කෙනෙක් නැහැ. ඒකයි මම මහණුනේ. ඒ වගේ මගේ කියලා කිසි දෙයක් නැහැ, සියල්ල අත්හැරලා යා යුතුයි. ඒ නිසයි මම මහණුනේ. ඒ වගේම සියලු සත්වයා තෘෂ්ණාවට දාස වෙලයි ජීවත් වෙන්නේ. ඒ නිසයි මම මහණුනේ කියලා පින්නතුන රට්ටපාල හාමුදුරුවෝ මේ කරුණු 4 ගැන සඳහන් කරනවා. මීට වඩා දේශනා කරන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. තව දුරටත් ඕනනම් මේ කතාව දේශනා කරගෙන යන්න පුළුවන්. රායතු මහාන විද්‍ය පිළිවෙලට පිළිවෙත ප්‍රශ්න
විචාර විදියටනේ මේ කතාව යන්නේ. රටපාල කතාව. රටපාල හාමුදුරුවෝ රාජතුමා අහනවා ඊට සාමුදු උත්තර දෙනවා. ඉතින් ඒක ගොඩක් දිගට යනවා. ඒ නිසා මම මේ කරුණු 4 ගැන තමයි සඳහන් කළේ. ඒ නිසා පින්නතුනි මේ ඇත්තන් මේ ධර්ම දේශනාවෙන් තමන්ගේ ජීවිතයට ගත යුත්තේ කාමයන් හඳුනා ගන්නට. කාමයන් කිව්වේ අපේ ඇස කන නාසය දිව ශරීරය මේවට වස්තු වෙන සියලු දේවල් කාමයන්ට අයිති. කැමති වෙන ප්‍රියමනාප සියලු දේ කාමයන්ට අයිති. ඒවට අල්ලාගෙනම ඉඳීමෙන් දැන් පින්නතුනේ අර බල්ලා මස් කටුව සාගින්නින් එක්ක අතහැරියොත් එයාගේ දත් ටික හරි ඉතුරු කරගන්න තිබුණා. ඒකේ කාල වැඩක් නැහැ කියලා තේරුම් ගත්තා. නමුත් එයා ඒක කන්න ගිහලා තමයි දත්තුයි කටයි තුවාල කරගන්නේ. ගිජලිනියා මස් කෑල්ල අත්හැරියා නම් එයාට අනිත් සත්වය ඇවිල්ලා කොටන්නේ නැහැ. ඒක අල්ලගෙනම හිටියොත් තමයි ජීවිතේට හානියක් වෙන්නේ. ඒ වගේ පින්නතුනි අපි කාමයන් දැඩිව අල්ලාගෙන හිටියොත් අපට හානියක් වෙනවා. අපිට පුළුවන් වෙන්න ඕනි කාමයන්ගෙන් මිදෙන්න. එයම තමයි පින්නතුනි නිවනට මඟ වෙන්නේ. කාමයන්ට ආසාවෙන් තෘෂ්ණාවෙන් ගොඩ ගහගනිමින් ජීවත් වෙන කෙනා පින්නතුනි මෙරි සසර ගමනේ උප්පත්තිය ලබනවා. එබඳු කෙනා පින්නතු හොඳ තැන්වල උපදින්නේ නැහැ. නරකාදී වල උපදිනවා කාම තෘෂ්ණාවෙන් කාමයන්ට ආසාවෙන් මැරිලා ගියාම. ඊළඟ ඒ තැන්වල ඉපදුනාට පස්සේ නරකාදී අපමණ දුක් විඳින්න වෙනවා. ඒ නිසා මේ අවස්ථාවේ කාමයන්ගෙන් මිදෙන්න ඒවා ආදීනව දැකලා ඒ වගේ මිදෙන්න උත්සාහ කරන්ට ඒ වගේ මිදෙනවා කියන්නේ ඒවා අත්හැරීම පින්නතුනි. අත්හැරීම තමයි. දුක්ඛ සමුදය සත්‍යයෙන් කියලා කියන්නේ ඒ තෘෂ්ණාව අත්හැරීම ආසාව අත්හැරීම තමයි කාමයේ අත්හැරීම තමයි පින්නතුනි දුක්ඛ සමුදය සත්‍යයෙන් දේශනා කළේ. ඒ නිසා මේ අවස්ථාවේදී මේ පින්නතු පුරා පැයකට ආසන්න කාලයක් මේ උතුම් වූ ධර්ම දේශනාව සෙවණය කළා. එයින් ජනිත වන්ට දුණු පින විශේෂයෙන් මීට වසරකට උඩදී මිය පරලෝ යන්නට දුණු තිලකා සූර්යා පෙරම ආදරණීය මෑණියන්ට අපි මේ පින් අනුමෝදන් කරමු. එතුමිය මේ පින් දැක සතුටටපත් වෙලා එතුමිය පරලෝක ජීවිතයේ සුවපත් වේවා අමා මහා නිවෙනින් සනසේවා කියලා සාදු 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 කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම මේ පින් දෙවියන්ටත් අනුමෝදන් කරමු. දෙවියෝ මේ පින් අනුමෝදන් වෙලා දෙවියන්ගේ ජීවසුරු වර්ධනය කරගෙන මේ පින්නතුන් ඇතුළු මේ ධර්ම දේශනාවේ දායකත්වය දරන්නට යෙදුණු නලින්ක මහත්මයා නෝනා මහත්මිය ආදරණීය තාත්තා ඇතුළු පවුලේ හැමදෙනාටත් මේ පින්කම සදා සම්බන්ධ වුණා. ඔබ හැමදෙනාම දෙවියෝ චිරාත් කාලයක් ආරක්ෂා කරත්වා රැකදෙත්වා දෙවියන් පතන්නා වූ බෝධියකින් නිවන් දකිත්වා කියලා දෙවියන්ට සාදු කියලා පින් දෙන්න. අවසාන වශයෙන් මේ සිද්ධ කරගත්තා වූ සියලු පින් බලෙන් අපි සියලු දෙනාම ප්‍රාර්ථනා කරන්නා වූ මේ ගෝර කටුක සංසාරයෙන් අත මිදලා අමාමා නිවෙනින් සැනසෙන්නට මේ උදාර ධර්ම දේශනාමය පින්කමත් හේතු වාසනාම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. මා සමග දෙවියන්ට පින් දෙමු. ආකාසට්ටාට බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටාට බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටාට බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදාති. ඔහොම වන්දනා කරන්න. අභිවාදන සීලිස්ස නිච්ඡන් වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ
ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජති